නමස්කාරය දීලා නමස්කාරය කියන්නේ නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු 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 ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි ပတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ပတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ပတိယံ පි සංඝං සරණං ගච්ඡාමි ආනාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි อดินนาดานาเวรมณีสิกขาปดังสมาธิยามิกามิสุมิจฉาจาราเวรมณีสิกขาปดังสมาธิยามิ มุสาวาดาเวรมณีสิกขาปดังสมาธิยามิสุรามีเรยมัจเจปมาดัฏฐานาเวรมณีสิกขาปดังสมาธิยามิสัมมันตาจักรวาเลสุอัตตากัจฉันตุเดวตาสัทธัมมังนิราจัสสะสุนันตุสักเกโนเกธังธัมมัสสะเวนะคาโลอะยังวะดังธาธัมมัสสะเวนะคาโลอะยังวะดังธาธัมมัสสะเวนะคาโลอะยังวะดังธานะโมตัสสะภะคะวะโตอะระหะโตสัมมาสัมพุทธัสสะนะโมตัสสะภะคะวะโตอะระหะโตสัมมาสัมพุทธัสสะนะโมตัสสะภะคะวะโตอะระหะโตสัมมาสัมพุทธัสสะ
කම්පති අසෝඛං විරජං කේමං ඊතං මංගල මුත්තමන්ති. සද්ධර්මලාභී වාසනාවන්ත සත්පුරුෂ පින්වතුනි, අද මේ පින්වත් පිරිස සූදානම් වෙන්නේ මේ නිවසේ තමන්ගේ නමින් මිය පරලොව යන්ට යෙදුණු B.A. රොසලින් නෝනා පින්වත් උපාසක මාතාවන් වහන්සේ මේක අවුරුද්දකට පෙර තමයි ජන්මාන්තරගත වෙලා තියෙන්නේ. ඒ මෑණියන් වහන්සේට පුණ්‍යානුමෝදනාව සිදු කිරීම තමයි මේ ධර්ම දානමේ පින්කමේ ආරම්භය. ඒ වගේම මීට වර්ෂ 18කට පෙර අප අතරින් වියෝ වුණු රණවිරු ඉන්දික නිරෝෂන් බණ්ඩාර පුතුණුවන් අපේ මියගිය මෑණියන් වහන්සේගේ පුත්‍ර රත්නයක් වෙනවා. ඒ පුතුණුවනුත් සිහිපත් කරගෙන ඒ වගේම මේ පින්කම සිදු කරන අපේ පින්වත් මහත්මියගේ පියාණන් වහන්සේ ඇතුළු ඒ මියගිල්ල තියෙන පියාණන් වහන්සේ තමන්ගේ වර්ග පරම්පරාවේ සියලුම මියගිය ඥාතීන්ට පින් අනුමෝදන් කිරීම තමයි මේ මහා ධර්ම දානමේ පින්කමේ ආරම්භය වෙන්නේ. මේ පින්වත් පිරිස බොහෝම හොඳට මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන්ට අදිෂ්ඨානයක් ඇති කර ගන්න ඕන. ඒ අදිෂ්ඨානය ඇති කරගෙන බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් දේශනා කරපු මේ ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරලා මා විසින් අපි විසින් අපේ මේ ජීවිතේ ධර්මයට අනුව ගොඩනගා ගන්න අපේ අසුද්ධතෙන් මේ උතුම් පිළිවෙත තුලින් අඳුනගෙන ඒ අසුද්ධතෙන් ප්‍රහාණය කරලා සුද්ධ භාවයටපත් වෙන්න. ධම්ම ප්‍රතිපත්ති තුල පිළිවෙත් පුරන්න මම අදිස්ථාන කරනවා, අපි අදිස්ථාන කරගමු කියන හිත ඇති කරගෙන දේශ ධර්ම දේශනාව ශ්‍රවණය කළොත් දේශනා කරන මටත් ඒකේ ආනිසංස තියෙනවා. ධර්මය ශ්‍රවණය කරන ඔබ හැම දිනාටම ඒකේ ආනිසංස ලබා ගන්නට පුළුවන්. තමන්ගේ ගැලවීම තියෙන්නේ තමන් ළඟ. ගැලවෙන මාවත බුදුරජාණන් වහන්සේ බොහෝම හොඳට මහා කරුණාවෙන් දේශනා කරලා පෙන්නලා දීලා තියෙනවා. ඒ මාවත සුද්ධ කරගෙන යන්න ඕන තමන් විසින්. එහෙනම් මේ සංසාර බය දකින්න ඕන. සංසාර බය දකින්න තමයි හිස්ස ගිනිගත් කෙනෙක් සිසිල් ජල ධාරාවක් සොයන්නාසේ මේ පිළිවෙත අනුගමනය කරන්නේ.
මේ පිළිවෙත අනුගමනය කරන ශක්ති ප්‍රමාණය සමන්ත පුළුවන් මේ බඹයක් පමණ මේ ලෝකේ තමන්ගේ ඒ බුද්ධිය තුලින් අභ්‍යන්තරේ මේ සිත කියන එක නිවා ගන්න පුළුවන්. ඒ නිවෙන මාවත තමන් විසින් තමයි එලි පිළිලි කරගෙන යනවා. දැන් මම මාතෘකාවට ගත්තේ එක ගාථා පාඨයක්. ඒ ගාථා පාඨයේ ගැබ් වෙලා තියෙන්නේ මොන සූත්‍රයේ? මහා මංගල සූත්‍රය. මහා මංගල සූත්‍රය දේශනා කරන්ට බුදුරජාණන් වහන්සේ මුල් වෙච්ච කාරණාවක් තියෙනවා. ඒ මුල් වෙච්ච කාරණාව තමයි මංගල කාරණා කියලා එක එක අය එක එක අදහස් ප්‍රකාශ කරන්න ගත්තා. ඒ කෙනාගේ සංසාරගත ගෙනාපු ඒ ශක්ති ගුණ වලට අනුව ඒ කෙනා අදහස් ප්‍රකාශ කරන්න ගත්තා. අන්තිමට එක කෙනාගේ මතිමතාන්තර නිසා මේක කොහොලාලයක් බවට පත් වුණා. මංගල කෝලාහලය. මංගල කාරණා පිළිබඳව කෝලාහලයක්. ඒක අන්තිමට දිව්‍ය ලෝකයට ගියා කියලා දේශනාවේ සඳහන් වෙනවා. එක්තරා දවසක් දේවතාවෙක් බුදුරජාණන් වහන්සේ මෙත පැමිණිලා වෙන නමස්කාර කරලා මේ මංගල කාරණා පිළිබඳව අප කෙරෙහි අනුකම්පාවෙන් දේශනා කරන මෙන් මේ දේවතාව සඳහන් කරන ගෞරවයෙන් ඉල්ලා සිටියා. අනේ මුහුදේ තමයි බුදුරජාණන් වහන්සේ මේ මංගල සූත්‍රය දේශනා කරේ. මහා මංගල සූත්‍රය. මේකේ මංගල කාරණා 38ක් මේ සූත්‍රේ පැහැදිලි කරනවා. ඒ සූත්‍රේ එක්ගාථා පාඨයක් තමයි මම මාතෘකාවට ගත්තේ. උද්ධස්ස ලෝක ධම්මේහි අෂ්ටලෝක ධර්මයේ මේ විශ්ව ඇතුළු ඔබ හැම දෙනාම මේ අෂ්ටලෝක ධර්මයේ ඉදිවි හිත කම්පණය කරගන්න. ඉත්තං යස්ස න කම්පති. හිත සලව ගන්න නැතුව මානසික සොයක් මුක්ති විඳින්නේ තමන්ගේ සතර ඉරියව්වෙදිම ධම්ම ප්‍රතිපatti තුල පිළිවෙත් පුරන්නයි බුදුහාමුදුරුවෝ මහා කරුණාවෙන් දේශනා කළේ. දැන් මේ භික්ෂුවක් විතරම මෙනෙහි කරන එකක් තමයි මට වැරදුනේ කොතනද? මේ භික්ෂුවට වැරදිච්ච නිසා තමයි ඔබ හැමදිනාටමත් වැරදිච්ච නිසා තමයි මේ සංසාරේ අනාදිමත් කාලයක් තිස්සේ ඉපදෙමින් මැරෙමින් ගමන් කරේ. එච්චරටම සංසාරේ
ඒ පැත්ත ගැඹුරින් බලමු. මනුෂ්‍ය වෙලාද අපි ඉපදුනේ. බුදුරජාණන් වහන්සේ වර්ග දේශනා කරනවා දුර්ලභංච මනුස්සත්තං මනුස්ස ආත්මයක් ලබලා උප්පත්තිය ලබන්න හරිම දුර්ලභයි. කන කැස්බෑව වියසුදුරෙන් අහස දකිනවා. ඒ වගේම තමයි මුදලට පංචේන්ද්‍රියන් පිළිදලා මුදලට අංග විකල භාවයෙන් තොරව මන්ද බුද්ධික භාවයෙන් තොරව ඒ වගේ සම්බුද්ධ ශාසනයේ තියෙන අවදියේ සම්බුද්ධ ශාසනයේ තියෙන රටක උපස්තිය ලබන්න මේ විශ්වාස ඔබ හැමදෙනාමත් භාග්‍යවන්තකම උදා කරගෙන තියෙනවා. එන දැන් මේ ලැබිච්ච භාග්‍යවන්ත කමින් උපරිම ඵල නෙලා ගන්න ඕනේ. එහෙම නේද? එහෙම නොවුනොත් සංසාරේ අර ගහගෙන යන ඔරුවට අහු වෙලා මේ සැඩ පහරට අහු වෙලා ගහගෙන යන්න තමයි සිදු වෙන්නේ. කොගෙන් කෙල්ලවල වේද දන්නේ නැහැ. මොකද බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්වතුනි මේ විශ්ව ඇතුළු ඔබ හැමදෙනාම තිරිසන් ආත්මවල ඇහැට පෙනෙන ඉනිකුණගේ ඉඳලා සෑම තිරිසන් ආත්මිකම ඉපදුණා. ඒ නිසා තමයි පින්වතුනි හිතපු ගමන් තිරිසන් කතියේ එන්නේ නැත්නම් එනවා. අන්න ඒකට බුදුහාමුදුරුවෝ පිළිවෙලක් පෙන්නලා දුන්නා. මොකද්ද පිළිවෙල? ලෝකෝත්තර ආර්ය අෂ්ටාංග මාර්ගයේ සම්මා දිට්ඨිය තුළ සිට පිළිටවා ගන්න. දැන් මම එතනදී ඉන්නේ. දැන් තමන් විසින් තමන්ව ස්වයං විමර්ශනයේ යෙදෙන්න ඕන. අනේක තමයි බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ යෝ ධම්මං පස්සති සෝමං පස්සති. ධර්මයේ කියන්නේ කොහොමද? මේ පංච ඉන්ද්‍රියයන් ආධාර කරගෙන අපි අපේ ජීවන රටාව ගෙනියන්න අවශ්‍ය සියලුම දේවල් ලබා ගන්නවා. එහෙම නේද? ඒ අවශ්‍ය දේවල් අපිට ලබා ගන්න ඕන යම්කිසි පිළිවෙතකට අනුව. ඒ පිළිවෙත තමයි හොඳට තමන් විසින් අවබෝධ කරගෙන ඒ පිළිවෙත් පුරණි තමන්ගේ ජීවිතේ ධම්මානු ධම්ම ප්‍රතිපatti තුල සතර ඉරියව්වෙදිම ක්‍රියාත්මක කරමින් යන්න උත්සාහ ගන්නවා.
අන්න ඒක තමයි පින්වතුනි බුදුහාමුදුරුවන්ගේ අනුශාසනාව. දැන් තමන් විසින් තමන්ව ස්වයං විවේචනයක යෙදෙනවා. මම කොච්චර දුරට දැන් බුදුහාමුදුරුවෝ දේශනා කළා සංසාර බය දකින්න. සංසාර ගමන ඒ විමුක්ති සුවේ සාක්ෂාත් කරගන්න මාවත සුද්ධ කරගෙන යන්න මෙන්න මාවත කියලා මහා කරුණාවෙන් දේශනා කළා. ඒ මාවත සුද්ධ කරගෙන යන පිළිවෙත සමන්ගේ ජීවිතේ ඔය ශරීර කූඩුවට කොපමණ නරත්තුවක් කරනවා. ඔය නරත්තුව කරන සෑම මොහොතකදීම සිහියෙන් යුතුව ඒ නරත්තුව කළේ. සිහිය කියන්නේ මොකක්ද? පාලි භාෂාවෙන් සතිය කියලා කියනවා. එහෙමත් නැත්නම් යෝනිසෝ මනසිකාරය කියලා කියනවා. එහෙමත් නැත්නම් තමන්ගේ බුද්ධිය ආධාර කරගෙන තමන් විසින් මේ සිත දමනය කරගන්න. ඒ දමනය කරගන්න කෙලෙස් සමග වීර්යයෙන් යුතුව ඉන්න උත්සාහ ගන්නවා. අන්න ඒක තමයි ප්‍රඥාවන්තයගේ ලක්ෂණය. ඒක නිසා තමයි බුදුහාමුදුරුවෝ දේශනා කළේ පින්වතුනි නියකන්නට පස්පිඩක් කරන් මහණෙනි මගේ මේ නියකන්නේ තියෙන පස්පිඩ හා සමානයි මේ ගම්භීර ධර්මය අවබෝධ කරගන්න ප්‍රඥාවන්තය. මේ මහා පොළවේ පස්හා සමානයි මේ සංසාරේ සැරිසරන පුතග්ජනය. මේ විශ්වත් ඔතන හිටියේ. ඔබ හැමදෙනාම මා ඒකයි මේ සංසාරේ. මේ සංසාරේ එක්තරා తాවකාලික නැවතුම් පොළක් අම්බලමක්. එතකොට මේ ලැබිච්ච අවස්ථාව උපරිම වශයෙන් ප්‍රයෝජනෙට ගන්න ඕන. ඒ මොකද? දැන් ඔය අපිට හොඳට ඇවිදින්න කරලා යන්න පුළුවන් නේද? අපිට හොඳට පංචේන්ද්‍රියන් පිළිතල තියෙනවා. ඔය සදාකාලිකද? හිතුවද? බුදුහාමුදුරුවෝ දේශනා කරනවා ජාති දුක්ඛ. ජාතිය හැටියට ඉපදෙන එක දුකයි. මේ විශ්වත් එහෙම තමයි. ජාතියක් හැටියට ඉපදුනා නම් ඒ දුක්ඛයන්ට මුහුණ දෙන්න ඕන. මේක තමයි ලෝක පොදු ධර්මතාවය. ජරාපි දුක්ඛ. ඒ කියන්නේ වයසට යනවා. වයසට නොයන කෙනෙක් ඉන්නවද මෙතන? මෙනෙහි කළාද? ව්‍යාධි දුක්ඛ. ලෙඩ නොවන කෙනෙක් ඉන්නවද? කයෙන් ලෙඩ වෙනවා. ඒ වගේම මනසෙන් ලෙඩ වෙනවා. මේ පංචේන්ද්‍රියන් හරහා. මොකද මේවා තමන්ට ඕන විදිහට තමන් සංසකේ සබා ගන්න නේද අපි සූර්ය වෙලා කියන්නේ. එහෙම නේද?
අර මම මගේ ආත්මය කියලා නිත්‍ය සුඛ ආත්ම මේ මිත්‍යාවට ගොදුරු වෙලා මතසින් බලලා ලෝභ දේශ කියන එකට පුරුදු වෙවි. ලෝභය කියන්නේ මොකක්ද? ඇලී නැත්නම් උපාදාන. දේශය කියන්නේ මොකක්ද? ගැටීම්. නැත්නම් ව්‍යාපාරය. මේ දෙක තමයි මේ වික්ෂුවක් සිදු කරමින් ආවේ. ඔබ හැමදෙනා අවස්ථාව. පුරුද්ද ඉස්සරහට තල්ලු වෙනවා. අනේ නිසා තමයි බුදුහාමුදුරුවෝ සෑම මොහොතකදීම යෝනිසෝ මනසිකාරේ පිළිවෙත් පුරන්න කියන සඳහන් කළා. බැරිද මේක කරන්න? පුළුවන් තියෙනවා. මේකට කාකින්වත් අවසර ගන්න ඕන. මේ පිළිවෙත් පුරන්න. මේකට මුදල් ඕන. මේකට විලාවක් ඕන. එහෙමත් නැති. හරිම ප්‍රභාස්වර දර්ශනයක් බුදුහාමුදුරු දේශනා කළේ. එහි පාක්ෂිකයි. එමුබල්. ඕපනයිකයි. ඕනම කෙනෙකුට විරුද්ධයි. පච්චත්තං වේදිතබ්බු. ප්‍රත්‍යක්ෂිත තමන්ගේ බුද්ධිය තුළින් මේක වටහා ගන්න. මේ විකෘති මායාව විඥානේ මායාකාරයි. ඔය මායා දැලේ පටලවන තමයි හැමතිස්සෙම මායාවේ උසුන. හරියට මකුළුව දැල එලනවා. දැකලා තියෙනවද මකුළු දැල? මකුළු දැල එලලා මකුළුව මොකද කරන්නේ? පැත්තකට වෙලා දෙඩ හැංගින් බලන් ඉන්නවා. ගොදුරක් ඒකට පැටලිච්ච ගමන්ම ඒ ක්ෂණේ දැහ ගන්නවා. අන්න ඒ වගේ තමයි මේ මායя අතු අමෝරාගත් වද කිරුවාගේ මේ විශ්වකත් තියෙනවා. ඔබ හැමදෙනාටම තියෙනවා. අන්න ඒක නිසා තමයි සම්මා දිට්ඨිය වගේ සම්මා සංකප්පේ තුලිනවා. අන්න එතන තියෙනවා බුදුහාමුදුරුවෝ දෙයට මානස දෙන්නා කියලා. දැන් අපි අර මතක කියන එකකින් ගහන දෙන්න උත්සාහ ගැනීමක් සිදු කරනවා. නැනස කියන එක පාදා ගන්නවා. නැනස. අන්න එතන තමයි හරිම ප්‍රභාෂ්‍යතාවය මත කරගන්න පුළුවන් වෙන්නේ. නැනස තුළ තියෙන කොහොමද? අලෝභ, අදේශ, අමෝහ. අන්න ඒ පිළිවෙත අනුගමනය කරමින් තමයි ප්‍රඥා අසනෝධ කරගන්න පුළුවන්. ඒ ප්‍රඥා අසනෝධ කරගත්ත කෙනා බුදුහාමුදුරුවෝ දේශනා කරනවා ඉන්ද්‍ර කීලයක් වගේ. හැම දෙයක්ම බොහෝම ප්‍රභාස්වර විදිහට මේ බුදුහාමුදුරුවෝ දේශනා කරපු බුද්ධ පිළිවෙත අනුගමනය කරමින් ලෝකයේත් එක්ක මේ ලෝකෙනේ බාහිර මේ ඔය ලෝකෙ තියෙන්නේ ඔය කොහොම ලෝක භවයක් පමණ ලෝකෙ මේ උත්සවයේ තියෙන භවයක් පමණ ලෝකයක්. අනේක තමයි බුදුහාමුදුරුවෝ දේශනා කරේ තමන්ගේ බුද්ධිය තුළින් තමන්ගේ ලෝකේ ජය ගන්න. තමා හිතට තම අතමයි
කනල්ල. තමාගේ විමුක්තිය තමන් තමයි සාක්ෂාත් කරගන්න ඕන. දැන් ඔයක කොපමණ දුරට අපි සිදු කරමින් යනවාද කියලා තම තමන්ගේ බුද්ධිය තුළින් ස්වයං විමර්ශනයේ යෙදෙන්න. එහෙම විමර්ශනයේ යෙදෙන්න තමයි තමන්ගේ අසුද්ධ තැන් දෙක ප්‍රහාණය කරන්න පුළුවන්. සුද්ධ භාවයට පත් වෙන්න පුළුවන්. අන්නේ සුද්ධ භාවයට පත් වෙන ශක්ති ප්‍රමාණය මොන සතුටින් හැම දෙයකටම ඔරොත්තු දෙන පෞරුෂයක් ඇති කරගෙන ඉන්ද්‍ර කීයක් වගේ තමන්ගේ ඒ සියලුම දේවල් සමාජීය වෙනුවෙන් ඉෂ්ට කරන්න පුළුවන්. විශේෂයෙන් දැන් මේ පෞල් ජීවිතය ගත කරන මේ පින්වත් පිරිස කවුරු ආගන්තුක නෙමෙයිද? ඔක්කොම එකට ආවේ ස්වාමි පුරුෂයා, බිරිඳ, දරුවෝ ටිකක් හිතලා බලන්නකො. බුදුහාමුදුරු දේශනා කරන්නේ මෙන්න මේ පිළිවෙත තුළින් තමන් ස්වයං විමර්ශනයක යෙදෙන්න. මේ හැම දෙයකම යථා ස්වභාවය. කවුරුත් තනියමයි ආවේ. අන්න ආගන්තුක. ඒ ගති ලක්ෂණ ආගන්තුක කියලා කියන්නේ ගිනාපු ගති ලක්ෂණ. ගිනාපු කුසල් අකුසල් වලට අනුව තමයි හැම දිනාගෙම සුවකයි ක්‍රියාත්මක වෙන්නේ. හොඳයි නේද? අන්න ඒක තමයි තමන්ගේ බුද්ධිය තුළින් වටහා ගන්න ඕන. එහෙනම් අප සම්මුතියට මේ කවුරුත් එකට එකතු වෙලා හිටියට තනියෙන් මේ ආවේ මොන ශක්ති ගුණද ඒ කෙනාගේ තියෙන්නේ. ඒක තමන් විසින්ම තමයි. දැන් තවත් කෙනෙකුට ප්‍රිය දේ තවත් කෙනෙකුට අප්‍රියයි. තවත් කෙනෙකුට කැමති රූපය තවත් කෙනෙකුට අප්‍රියයි යමනාපයි. තවත් කෙනෙකුට කැමති නීරි සත්‍ය තවත් කෙනෙකුට අමිහිරි. තවත් කෙනෙකුට කැමති ගන්ධය තවත් කෙනෙකුට දුකයි. තවත් කෙනෙකුට කැමති රසය තවත් කෙනෙකුට නීරසයි. තවත් කෙනෙකුට කැමති පහස තවත් කෙනෙකුට ඒක අපහසුතාවයක්. ඒ කෙනාගේ අර ගති ලක්ෂණ තමයි ඉස්සරහට තල්ලු කරන්නේ. මේ විශ්ව ඇතුළු හැම දිනම පින්වතුනි මේ සංසාරේ ඉපදෙමින් මැරෙමින් එන්න හේතුව තමයි මෙන්න මේ මුලාව. බුදුරජාණන් වහන්සේ ප්‍රදේශනා කළේ නුමුලාව කටයුතු කරන්න. නුමුලාව කටයුතු කරන මාවත දෙයට පැහැදිලි කරන්න දෙනවා. ඒ මාවත තමන් විසින් තමයි එළිපෙහෙලි කරගෙන යන්න ඕන. එහෙනම් තමන් විසින් තමන්ගේ ගැළවීම මතු කරගන්න සම්මුතිය තුළ කාත් එක්ක තමන් ඇසුරු කරනවා, තමන්ගේ යුතුයකම් කොටස හොඳ නිෂ්ඨ කරනවා. තමන් විසින් තමන්ව ස්වයං විමර්ශනයේදී ධර්මය මානසිකාර කරන්නේ. ධර්මයත් එක්ක තමයි තමන්ගේ ජීවිතය ගෙනියන්නේ. එක්තරා අංගයක් තමන්ගේ ජීවිතේ. අන්න එතකොට තමයි මේ පංච ඉන්ද්‍රියන් ආධාර කරගෙන අර අකුසල් මූලයන්ගෙන් බැහැර වෙලා කුසල
කුසල් ශක්ති වර්ධනය කරගෙන ඒ පිළිවෙත තුළින් තමන්ගේ සංසාරගත ගෙනාවු ඒ ලෝභ පොට්ටනිය පොට්ටනි ගණන් මේකේ තියෙනවා. කොයි පැත්තේ පුරාගෙන ඉඳන්නේ මේ පංච ඉන්ද්‍රියන් කරහා. ලෝභ පොට්ටනිය, දේශ පොට්ටනිය තියෙනවා. ඒක ඇතුළේ. අන්න ඒකට තමයි බුදුහාමුදුරු දේශනා කළේ සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සතිය කියන එක හැමතිස්සෙම අපිට මතුවෙනවා. සීලබ්බත පරාමාස වැරදි පැත්තේ අර මම මගේ ආත්මය කියලා මිත්‍යාව කියලා මතකට ගොදුරු වෙලා මෙතෙක්කල් සැප හොයමින් ආපු ගමනේ ඒ පුරුද්දම තමයි නැවත නැවතත් ඉස්සරහට පල්ලු කරලා ඒ පුරුද්දට අනුව ඒ ඔස්සේ සැප හොයන්න යන්නේ. ඒ සැප හොයන්න ගිහිල්ලා දුකමයි මත කරගන්නේ. අන්න එතන තමයි බුදුහාමුදුරුවෝ දේශනා කළේ දුක්ඛේ අඥානං. කාමයේ තියෙන කැමැත්ත මේ පංච ඉන්ද්‍රියන් හරහා අපි කැමැත්ත තමයි ඉෂ්ට කරගන්නේ. ඉස්සා, කන්තා, මනාපා, පියරූපා, කාමක සංගීතා, රජනීය. මේ පංච ඉන්ද්‍රියන් ආධාර කරගෙන අපේ කැමැත්තම තමයි ඉෂ්ට කරගන්න බැරි වෙන්නේ. ඒ ඉෂ්ට කරගන්න බැරි වෙනකොට අපේ දේශේ හටගන්නවා. අන්න එතන තමයි බුදුහාමුදුරු දේශනා කරේ මෙන්න මේ සංසාර ගමන කෙටි කරගන්න නම් සක්කාය දිට්ඨිය ප්‍රහාණය කරන්න. විචිකිච්ඡාව ප්‍රහාණය කරන්න. සීලබ්බත පරාමාස කියන එක ප්‍රහාණය කරන්න. සංයෝජන ධර්ම 10ක් තියෙනවා. කාම රාග. කැමැත්ත කියන එක ඉෂ්ට කරගන්න තමයි හැමතිස්සෙම හැඟීම් වලට වාල් වෙලා. දැන් ලෝකෙම නෙමෙයි මේ කාම ලෝකේ. ටිකක් විමර්ශනය කරලා බලන්න. මොන මොන දේවල්ද මේ ලෝකෙ සිදු වෙන්නේ මේ කාම ලෝකේ? කැමැත්ත. කාමච්ඡන්දේ. සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස, කාමරාග, පටිඝය. කැමැති දේ නැති වෙනකොට තරහයි. ඕක නේද සිදු කරේ. ඊළඟට රූප රාග. දරුවන් කෙරේ දරුවටත් තමන් ඇලෙනවනේ සමහර වෙලාවට. සමුතියේ දරුවා නමුත් පරමාර්ථ පැත්ත නැහැ. දරුවා කියන්නේ තනියම ආපු කෙනෙක්. අපි සම්මුතියේ දරුවා කියලා කියනවා. යත් සංසාරේ ආගන්තුකෙක්. නමුත් ඒක අපිට වැටහෙන්නේ නැහැ. අපි මුලා වෙලා ඒ දරුවට අපි උපාදාන වෙන ඒ දරුවා කෙරේ අපි ඇලෙන ශක්ති ප්‍රමාණයට අපි ගැටෙනවා. මේ විශ්වාස ඔබ හැමදේනම එහෙම තමයි. බුදුහාමුදුරු දේශනා කළේ නොගැටි නුමුලා මුලා නොවි පිළිවෙත් පුරන මාර්ගය. රූප රාග, අරූප රාග. දැන් විශේෂයෙන් මේ පියාණන් වහන්සේ දැන් නැන්නේ. නමුත් ඒ පියාණන් වහන්සේගේ රූප කලාප මේ විඥානයේ ගබඩාවේ තියෙනව නේද? මේ මෑණියන් වහන්සේගේ පියාණන් වහන්සේගේ මෑණියන් වහන්සේ නේද? මෑණියන් වහන්සේ ඒ රොසලින් කියන නම සඳහන් කරනකොටම රූප කලාප දෙනවම වලා විඥානයේ මායාකාරය. ඒ සැටි ඇදලා දීලා එයාගේ සියලුම ගති ලක්ෂණ චිත්‍රපටියක් වගේම අවල් වෙනවා. දැන් මේක අවුරුදු 18කට ඉස්සෙල්ලා මේ තරුණ කුමාරයා ඉන්දික ඒ තරුණ දරුවගේ ඒ රූප කලාප සියල්ලක්ම අසපිරිලං ගහන තැනේ මේ ඇත්තට ලැබිලා තියෙනවා. අසපිරිලං ගහන තැනේ
මේකට යන්න පුළුවන් රොල්වැලි සෑයකට. මෙතන හිත තියෙන්නේ. දුරන් ගමන් ඒක කරා. එච්චරම මේ හිත ප්‍රබලයි තියෙන්නේ. බුදුහාමුදුරු දේශනා කරනවා අසපිල්ලන් ගහන ශරීරය තුල ඉස්තක්ෂණ 17ක් වඩා වේගෙන් මේ ඉස්ත ක්‍රියාත්මක වෙනවා. උදාහරණයක් ඇටියට ගත්තොත් ගලාගෙන යන දියපාරකින් දෝදක ජල ටිකක් ගන්න ශරීරය තුල ඒ ශරීරය තුල මේ චිත්තක්ෂණ 17කට වඩා වේගියක්. ඒක නිසා තමයි බුදුහාමුදුරු දේශනා කළේ. දැන් අර දරුවා කියන කෙනා මේ භික්ෂුන් වහන්සේ කියන කෙනා ඔබ හැමදෙනාටම පේනවා භික්ෂුන් වහන්සේ නමක් ඉන්නවා. මේ භික්ෂුවට පේනවා මෙතන පිරිසක් ඉන්නවා. නමුත් බුදුහාමුදුරු දේශනා කරන්නේ මේ භික්ෂුවක් ඔබ හැමදෙනාම අනිත්‍යයි. තිබුණනේ රූපේ තිබුණ නෙමෙයි කියනවා නෙමෙයි. එහෙනම් මේකත් රූප ඔකත් රූප. මේත් රූප. අපි දැන් මෙතන සඳහන් කරන දුරකථනාන්ති කියලා. මේකට කියනවා බුලත් කියලා. මේකට කියනවා ඔරලෝසුව කියලා. මේ දීදුව කියලා කියනවා. ඉංග්‍රීසියෙන් කියනවාද දීදුව කියලා මේකට. ඉංග්‍රීසියෙන් කියනවාද බුලත් කියලා මේ බුලත් වල. නෑ. එහෙනම් මෙන්න මේ නාම අල්ලගෙන තමයි මේ වික්ෂුවක් ඔබ හැමදෙනාම මෙතෙක් කල මේ නාම ඔස්සේ සැප හොයන්න ගත්තා. රූපයේ තිබුණනේ කියනවනේ වේදනාව. තිබුණනේ කියනවනේ. බොහොම ගැඹුරුයි. නමුත් මේක බොහොම සරලව පැහැදිලි කරලා දෙන්න. එතකොට සංඥා බුදුහාමුදුරු දේශනා කරන්නේ කොහොමද? නිරිගුවකට. සංඛාර සකස් වෙනවා. ඒකත් හරියට බුදුහාමුදුරු උපමාවක් දෙනවා. කෙසෙල් කඩකට. කෙසෙල් කඩේ බඩල තියෙන්නේ. ඒකේ නෑ හරයක්. අරටුවක් නෑ. විඥානේ මායාකාරය. මේ මායා දැලීම තමයි පටලවන්න බලන්නේ. තීරණය ඔයගොල්ලෝ සතුයි මේ මායා දැලේ පැටලෙනවද? එහෙමත් නැත්නම් මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මේ බුද්ධ දර්ශනය තුළ පිළිවෙත් පුරලා මේ මාන වශයෙන් බැහැර වෙලා බුදුරජාණන් වහන්සේ පෙන්නලා දුන්නු ඒ උතුම් විමුක්ති සුවය ඒ මාවත සුද්ධ කරගෙන ඒ විමුක්තිය සාක්ෂාත් කරගන්නවද කියලා තීරණේ තියෙන්නේ තමන් සතුවයි. තමාගේ විමුක්තිය තමන් විසින් සාක්ෂාත් කරගන්න ඕන. අන්න එහෙම හිතක් ඇති කරගන්නකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ අන්න එහෙම කෙනා. පුත්තස්ස ලෝක ධම්මේහි චිත්තං යස්සන නකම්පති අශෝකං විරජං කේම. ශෝක කරන්නේ මොකද? හැම දෙයකම තියෙන යථාර්ථය තමන්ගේ ඒ සම්මුතිය තුළින් ඒ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු බුද්ධ පිළිවෙත අනුගමනය කරමින් සෑම ඉරියව්වකදීම කටයුතු කරන්න උත්සාහ ගන්න. ඒකට කියනවා කෙලෙස් කවුරුද වීර්යය. ඒ වීර්යය ඇති කරගන්න තමයි අපි කවුරුත් උත්සාහයක් ගන්න ඕන. අන්නේ උත්සාහයක් ගන්නවා නම් තමයි අපිට හොඳට අපේ ජීවිතේ බොහොම ප්‍රබහස්තර විදිහට මේ පංච ඉන්ද්‍රියන් ආධාර කරගෙන සතුටෙන් ඉන්න පුළුවන්. ඒ සතුටෙන් ඉන්න පුළුවන් දර්ශනයක් බුදුහාමුදුරු දේශනා කරේ. දුකෙන් ඉන්න මේ අසුභවාදී දර්ශනයක් නෙවෙයි බුදුහාමුදුරු දේශනා කළේ. තමන්ට හොඳට මේ ප්‍රතිපත්ති තුළ පිළිවෙත් පුරලා තමන්ගේ
ඒ අවශ්‍යතාවය ඉෂ්ට කරගන්න සම්මත ලෝකේ තමන්ගේ ධාර්මිකව ජීවන රටාව ගෙනියන්න තමන්ගේ හැකියාවන් වල මෙලවත් පරලොවත් ලෝකෝත්තර වශයෙන් සතුට ගෙන දෙන ආකාරයට තමන්ට අන් අයට පොදුවේ හැම දිනාටම හිතසුව පිණිස තමන්ගේ ජීවිතේ ගොඩනගා ගන්න උත්සාහ ගනිමින් ධර්මයත් එක්ක ජීවන රටාව ගෙනියන්න මේ පිළිවෙත අනුගමනය කරමින් කටයුතු කරනකොට වරදින්න පුළුවන්. වරදින්න කෙනෙක් නැහැ. වැරදින්න කෙනෙක් ඉන්නවා නම් නික්ලේශී බුදුරජාණන් වහන්සේ. නික්ලේශී පසේ බුදුරජාණන් වහන්සේ. නික්ලේශී මහා රහත් උතුමන් වහන්සේ. ඉන් මෙහායි සෝවාන් මාර්ගඵල ලැබුවා. සකෘදාගාමි මාර්ගඵල ලැබුවා. අනාගාමි මාර්ගඵල ලැබුවා. රහත් මාර්ගයේ පිහිටලා තියෙනවා. ඵලය ලැබෙන්නේ නැහැ. මාර්යා හැම තිස්සෙම ප්‍රබලව ඉන්නේ. සිද්ධාර්ථ තාපසතුමාට බුදු වෙන්න ඔන්න මෙන්න කියන දේශනාවේ සඳහන් වෙනවා. තණ්හා රති ළඟා. තණ්හා රති ළඟා කියලා දේශනාවේ මේ පොතේ සඳහන් වෙන්නේ මේ මාර්ගෝතිකා නෑ මාර්ගෝතිකාව නෙමෙයි මානෙ මෙතෙන්ට ආවේශ වුණා. තණ්හාව ඉපදුණා. ශක්තිය වැඩෙන්න පුළුවන්. රම්‍ය සුරම්‍ය සුභ මාලිගාවේ කම්සක වින්දි. උදේට ඒ සියලු නින්ද සැප ආවර්ජනය වුණා. නැවත වරක් මවල පෙන්නුවා. අන්න දැක්ක සිද්ධාර්ථ තාපසතුමා මේ ඇවිල්ලා තියෙන්නේ මොකක්ද මේ රංගනේ. දැන් ඔය ඇත්තන්ට දෙන්න පුළුවන් එක එක. කපන්න බැරියට ඉඹිනවා මාළයා. තමන්ව මේ පිළිවෙත් පුරලා තමන්ව තොල්දුවට හසු කරගන්න බැරි නම් තමන්ගේ සම්මත ලෝකේ බිරිඳ හරහා තමන්ට නොබල පෙර දෙයක් කරලා තමන්ගේ මනස දෝෂණය කරන්න පුළුවන්. එහෙම නැත්නම් සම්මත ලෝකේ දරුවා හරහා. එහෙම නැත්නම් ඇසුරු විසුරු කරන කෙනා හරහා. අන්න ඒක තමයි බුදුහාමුදුරුවෝ තමන් අර දොරටුපාලය ශක්තිමත් භාවයෙන් ඉන්නවා. ඒකට බුදුහාමුදුරුවෝ දේශනා කරපො මේ සී සද්ධර්මයේ කෙරෙහි අචල සද්ධාව තියෙනවා. ඒ වගේම තමයි වීර්යය තියෙනවා. සද්ධාවයි වීර්යයයි කියන දෙක එකට තියෙනවා. ඊළඟට සතිය කියන එක තියෙනවා. ඒ වගේම සමාධියක් තියෙනවා. ඒ වගේම මේ හතර තුලින් ප්‍රඥාව වතු කරන්නේ ඉන්ද්‍රිය බල ධර්ම. දැන් මේ ඇත්තල්ලට තියෙනවා ඉන්ද්‍රිය බල ධර්ම. මොකකින්ද රැහිලා තියෙන්නේ? කාමච්ඡන්දේ, ව්‍යාපාදේ, කාර්යදිනේ කැමැත්ත. දැන් මම කොයි පැත්තෙන්ද කැමැත්ත තියෙන්නේ මගේ? කොයි පැත්තෙන්ද මම හැඟීම් වලට මම වාල් වෙන්නේ? මේ පංචේන්ද්‍රියන් හරහා ඒ ජීව දේවල් දන්නේ කවුද? තමයි. කොයි පැත්තෙන්ද මගේ අකුසල් පිළිවෙල තියෙන්නේ ටික අකුසලෙට තමයි හැමතිස්සෙම ගොදුරු කරගන්න බලන්නේ. නුවාතරම් අකුසල් සිදුවීම තමයි දෙන්න බලන්නේ. නුවාතරම් හිත විචිරව උද්දච්ච කුක්කුච්ච ඇති කරනවා. අර මනසට ක්‍රියාත්මක කරනවා. ලෝභයේ දේශයේ මතු කරන්න උත්සාහ ගන්නවා. මේ හොඳයි නරකයි දෙක අතර තියෙන ද්වන්ද සටනක් තියෙනවා.
හොඳ කොච්චර කළත් උත්සාහ ගත්තත් නරකේ එකම එනවා. මොන පැත්තෙන් එනවද කියලා දන්නේ නැහැ. කුමන ආකාරයෙන් එනවද කියලා දන්නේ නැහැ. ඒ සියලු දේවල් තමන්ගේ බුද්ධිය ආධාර කරගෙන තමන් විසින් තමන්ව ස්වයං විමර්ශනය කිරීම. ධර්මයත් එක්ක පිළිවෙත් කරනකොට දුර තමන්ට තමන්ගේ ඒ අකුසල් චෛතසික ධර්මයන් ප්‍රහාණය කරන්න පුළුවන්. අන්න එහෙම පිළිවෙත අනුගමනය කරනවා. විචිකිච්ඡාව ප්‍රහාණය කරන්න පුළුවන්. එක එක ආකාරයෙන් සැක කියන කෙනවනේ. විවිධ ආකාර විදියට සැකේ හැමතිස්සෙම තියෙනවා. නැත්තේ නෑ. උද්දච්ච කුච්ච හැමතිස්සෙම තියෙනවා. යම් තාල්පොත් එක එක කියනවා. හැදෙන්නේ. තීන මිද්දේ තියෙනවා. කැමැත්ත අකමැත්ත ඇති වෙනවා. ඊළඟට තරහ කියන එක එනවා. නැත්තේ නෑ. කාමයේ කියන එක ඇවිස්සෙනවා. කොයි විදියට ඇවිස්සෙනද දන්නේ. මේක ප්‍රහාණය කරන්න බුදුහාමුදුරුවෝ මාවත පෙන්නලා දුන්නා. මේ ප්‍රහාණය කරපු කෙනා මේවා ඉදිරියේ හිත කම්පණය කරගන්නේ. නක්ඛම්පති උත්තස්සලෝක ධම්මේහි චිත්තං යස්සන නක්ඛම්පති. කොහොමද සංයෝජන ධර්ම තුනක් ශේකරගත් ශ්‍රාවකයා. සංයෝජන ධර්ම තුනක් ශේකරගත් ශ්‍රාවකයා. කාමච්ඡන්දේ පැහැදිලිද? කාමරාග, පටිඝේ, රූපරාග මේක තමන් විසින් ප්‍රහාණය කරන්න. සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස. මේ තුන ශේකරා නම් අර වහගත් නිවන නැවත වරක් උද්දීපනය කරනවා. ඒ උතුම් සැපේ භුක්ති විඳපු කෙනාගේ සිටින් ලෝකයට පරාර්ථකාරී ලෝක සේවයක් සිදු කරනවා මිසක් ලෝකෙන් බලාපොරොත්තු වෙන්නේ නැහැ. ලෝක සුභ සිද්ධිය උදෙසා ලෝකයේ අනුන් සනසන හිතක් තියෙන. අනුන්ගේ යහපත දැකලා සතුටු වෙන හිතක් තියෙන. අන්තවාදී අදහස් නැහැ. වැරදි ආකල්ප ගොඩනගා ගන්නෙ නැහැ. මොකද ඒ කෙනා දන්නවා මා තුසන හිටියේ. මමත් කාමච්ඡන්දෙට ගොදුරු වුණා. ව්‍යාපාදෙට ගොදුරු වුණා. තීන මිද්දෙට ගොදුරු වුණා. උද්දච්ච කුක්කුච්චෙට ගොදුරු වුණා. විචිකිච්ඡාවට ගොදුරු වුණා. මේගොල්ලෝ කවදා හෝ දවසක මේ පිළිවෙත අනුගමනය කරන්න පුණ්‍ය ශක්තිය ඇති භාග්‍ය ඇතිවෙච්ච සමය පිහිටපු දවස මේ හැමදෙනාටම සමය පිහිටන්න ඕන. කාලය, දීපය, දේශය, කුලය, මව් කියන්නේ මේකයි. ඒ සමය පිහිටේවා කියලා කියන්නේ තමන්ගේ අකුසල යට ගිහිල්ලා මේ පිළිවෙත් පුරලා කුසලයේ ඉස්පතු වෙච්ච වෙලාවට අන්න අර සංයෝජන ධර්ම තුන ශේකර ගන්න පුළුවන්. බුදුහාමුදුරුවන්ගේ බුද්ධ දර්ශනයේ අනුව මේ පිළිවෙත් පුරනවා. අක්කායිත්‍ය ප්‍රහාණය කරන්න පුළුවන්. විචිකිච්ඡා ප්‍රහාණය කරන්න පුළුවන්. සීලබ්බත පරාමාස ප්‍රහාණය කරන්න පුළුවන්. අන්න එතන තියෙන්නේ කොහොමද? මේ හැම දෙයකම තියෙන අනිත්‍යතාවය දැක්ක. රූපේ අනිත්‍යතාවය දැක්ක. වේදනාවේ අනිත්‍යතාවය දැක්ක. සංඥාවේ අනිත්‍යතාවය දැක්ක. සංඛාරයේ අනිත්‍යතාවය දැක්ක. විඥානයේ අනිත්‍යතාවය දැක්ක. අන්න නැවත
විඥානයකට දැස ගන්න නැති ප්‍රභාස්වර පෞරුෂය තමයි බුද්ධිය තුළින් මතු කරගත්තා නම් අන්න එතන තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරේ ඒ සංයෝජන ධර්ම 10න් තුනක් ශේ කරගෙන නැවත තිරිසන් ආත්මයට නොවැටි තිරිසන් ආත්මයට වැටෙන්නේ මේ තුන ශේ කරගත්තා. වරක තමයි. ප්‍රේත ආත්මයට වැටෙන්නේ නැහැ. යක්ෂ ආත්මයට වැටෙන්නේ නැහැ. නිරයට වැටෙන්නේ නැහැ. සතර අපායෙන් ගොඩාව. කැමතිද? සතර අපායෙන් ගොඩ එන්න පුළුවන් මාවත. ඒ කඩයිම පසු කරා නම් ඊළඟ කඩයින් හත බොහොම හොඳට පහසුවෙන් පසු කරන්න පුළුවන් පිළිවෙල. ඒ නිසා එහෙම පිළිවෙලක් අනුගමනය කරන කෙනා බුදුහාමුදුරු දේශනා කරන්නේ මා සරණ ගිය භික්ෂුව මා සරණ ගිය භික්ෂුණිය මා සරණ ගිය උපාසකයා මා සරණ ගිය උපාසිකාව. උපාසිකාව කියන්නේ උපාදානයෙන් ශේකරන්න උත්සාහ ගන්න කියන. උපාදානය නැත්තම් ව්‍යාපාරයක් නැහැ. සක්කාය දිට්ඨිය ප්‍රහාණය වුණා නම් අර අනිකුත් සියලු දේවල් ප්‍රහාණය කරන්න පුළුවන්. සක්කාය දිට්ඨිය තමයි කඩා ගන්න ඕනේ. සක්කාය දිට්ඨිය නැත්තම් විචිකිච්ඡාව ඒකම ප්‍රහාණය වෙනවා. සීලබ්බත පරාමාස කියන එකට ගොදුරු වෙන්නේ එකක් ප්‍රහාණය වෙනවා. කාමච්ඡන්දේ කියන එක ප්‍රහාණය වෙනවා. ව්‍යාපාද තරහ කියන එක ප්‍රහාණය වෙනවා. තීන මිද්දේ කියන එක ප්‍රහාණය වෙනවා. උද්දච්ච කුක්කුච්ච කියන එක ප්‍රහාණය වෙනවා. විචිකිච්ඡාව ප්‍රහාණය වෙනවා. අන්න ඒ තුලින් තමයි පුළුවන් අර බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මේ උතුම් නිවිගේ සැපේ මත කරගන්න මේ සැපේ ආධාර කරගෙන විසාකාව වගේ වෙන්න පුළුවන්. විසාකාව කියන්නේ කවුද? අවුරුදු 7 සෝවාන් මාර්ගඵල ලැබුවා. කම්සක වීන්නේ නැද්ද? ආවාභාවුන් නැද්ද? මාලිගාවල් වල නේද හිටියේ? පිටු මාලිගාවල් බුදුරජාණන් වහන්සේගේ අග්‍ර උපාසිකා මහා ලතා මේල පරදනාව විකුණන්න බැලුවා. නමුත් ගන්න කෙනෙක් හිටියේ නැහැ. එයාගේම ධනය යොදලා එයාම ඒ මුදල් එකතු කරගෙන බුදුරජාණන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයට පූර්වාරාධ පූජා කරලා දේශනා විසඳනවා. ඒ නිසා එච්චර උත්තරීතර ප්‍රභාස්වර දර්ශනයක් තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. මේක අවබෝධ කරගන්න ඔබ හැමදෙනාම උත්සාහ ගත්තොත් අෂ්ටලෝක ධර්මයේ කම්පා වෙන්නේ නැහැ. මරණයේදී මරණ බියක් ඇති වෙන්නේ නැහැ. මරණය සිදුවෙන තාක්කල් වයසට ගියයි කියලා තමන්ගේ හිත පරුණ භාවයට පත් කරගෙන කය වයසට ගියා හිත වයසට ගිහින් නැහැ. ඒ වගේම කය දෙද වුණා හිත දෙද කරගන්නේ නැහැ. මොන ප්‍රශ්නාවක් ඒක ප්‍රශ්නයක් නොවේ. ඇයි ඒ හැම දෙයකටම විසඳුම් බුදුහාමුදුරන්ගේ බුද්ධ දර්ශනය තුළ පිළිවෙත් පුරන නිසා තමන්ගේ බුද්ධිය තුළින් අර මොහොත ගැඹුරට යන්න නොහිතපු දේවල් ප්‍රභාෂර දේවල් මතුවෙනවා වගේ තමන් මේ ප්‍රතිපත්ති තුළ පුරන්න නොහිතපු අවබෝධයන්
තමන්ට ඇති වෙනවා. එතකොට ඒ ප්‍රශ්නයේදී තමන් ඕමොදට පරාර්ථකාමී ඔබ දූරදර්ශී තැන්ට සුදුසු නුවණ පාවිච්චි කරලා මේ පස්ස ප්‍රඥාව ඒ කෙනාගේ ගති ලක්ෂණ වල ස්වභාවය අනුවගෙන ඒ කෙනාට ගැළපෙන විදිහට තමයි ඒ කෙනාගේ සිතට සුවයක් දෙන ආකාරය සිතට සැලසීමක් තමයි දෙන්නේ. අන්න එහෙම හිතක් ඇති කරගෙන තමයි කටයුතු කරන්නේ. වැරදි නැති කෙනෙක් නැහැ මේ ලෝකේ. උදයි නරකයි දෙකම තියෙනවා. නිවන් අවබෝධ කරගන්න තාක්කල් අඩු වෙච්ච කල් තියෙනවා අඩුපාඩුකම්. ඒවා සියල්ලක්ම අඳුරගෙන ඒ හැම දිනාටම එකම මෛත්‍රිය, එකම කරුණාව, එකම මුදිතාව, එකම උපේක්ඛාව අන්න එතන තමයි සමසත්තා, සමසීලා, සමත්‍යාග, සමප්‍රඥා කියන සිත ඇති කරගන්න පුළුවන් මේ ඒ හිත ඇති කරගෙන මේ ලැබුණු සන සම්පත්තිය සහිත මනුස්ස ආත්මේ වටිනාකම අවබෝධ කරගෙන ඔබ හැමදෙනාටම තමන්ගේ ඒ අභ්‍යන්තරයේ පිළිවෙත් පුරන ශක්ති ප්‍රමාණයට ඒ සැපය තමගේ කල්යාණ මිත්‍යා කරගෙන තමගේ කල්යාණ මිත්‍යා අන්නේ බාහිරින් කල්යාණ මිත්‍යා කියන්නේ පාපේ තමාගේ කල්යාණ මිත්‍යා තමයි තමන් ළඟ ඒ වගේම තමයි අකුසල කරොත් තමන්ගේ පාපකාරය තමන් විසින්මයි සකස් කරගන්නේ. තමන් විසින්මයි ඒ පාපකාරී සිටිවිල්ල ගොදුරු වෙන්නේ තමන් විසින්මයි ඒවට විපාක ලබන්න ගුණ පසුපසයෙන් ගැලෙන්නේ තමන් කරා එනවා. අන්න කල්යාණ මිත්‍යා තමන් පසුපසයෙන් සෙවණැල්ලෙමින් තමන්ට හැම මොහොතකදීම තමන්ට ආධාරයක් ඉන්නවා මේ කල්යාණ මිත්‍යා. අන්න ඒ හිත ඇති කරගෙන අටිවිසු කරන්නේ ඔබ හැමදෙනාටම මේ දහම් විදිහට අමරසක් වේවා සංසාර බය දකිවා උතුම් විමුක්තිය සාර්ථක කරගන්න ඔබ හැමදෙනාටම ඒ වාසනාව වේවා කියලා ආශිර්වාද